සාදු 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 නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි නමස්කාර වේවා දම්රුවනට සැමදා සදහම් සරණ යමි නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි සාදු 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 අප හැම දිනාගේ කල්යාණ මිත්‍ර ගුරුදේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ ගෞරවාදර වන්දනාව වේවා සාදු 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 පූජනීය ගරුතර මහා සංඝරත්නයන් අවසරයි වාසනාවන්ත සැදැහැවත් පින්වතුනේ තමන්ගේ ජීවිතේ යහපත සැනසීම අභිවෘද්ධිය පිණිස පවතින උතුම් දහම් අර්ථයක් මේ සුපින්බර අරුණෝදේම ශ්‍රවණය කරන්නටයි සැදැහැවත් පින්වතුන්ලා සෑම සියලු දෙනා මේ සූදානම් වෙන්නේ පින්වතුනේ මේ ජීවිතය කියන එක බොහෝම පරිස්සමින් හසුරුවා ගන්න ඕන එකක්. අපි මේ ලැබූ ජීවිතේ ගොඩාක් ප්‍රවේශමෙන් තමයි හසුරුවන්න ඕන. ගොඩාක් අවධානයෙන් හොඳට අවධානය යොමු කරගෙන හොඳ කල්පනාවකින් හොඳ නුවණකින් ජීවිතේ හැසිරුවේ නැත්තම් මේ ජීවිතයට ලොකු විනාශයක් වෙන්න පුළුවන්. මොකද්ද පින්වතුනේ ජීවිතේ හසුරුවනවා කියලා කියන්නේ? ජීවිතේ හසුරුවනවා කියලා කියන්නේ තමන්ගේ කායික ක්‍රියාව හරියට හසුරුවා ගැනීමයි. ජීවිතේ හරියට හැසිරවීම කියලා කියන්නේ තමන් කතා කරන වචන හරියට හසුරුවා ගැනීමයි. ජීවිතේ හරියට හසුරුවනවා කියලා කියන්නේ තමන්ගේ හිතුවිලි, තමන් හිතන දේවල්, තමන් කල්පනා කරන දේවල්, තමන්ගේ ආකල්ප හරියට හසුරුවා ගැනීමයි. තමන් කරන දේ, තමන් කියන දේ, තමන් හිතන පතන දේ යමෙකුට හරියට හසුරුවා ගන්න පුළුවන් වුණොත් හොඳ නුවණකින්, හොඳ කල්පනාවකින් එයා තමන්ගේ ජීවිතේ හරියට හසුරුවා ගත්තා. ඒ නිසා අද තමන්ගේ හිතවල අදිෂ්ඨානයක් අදහසක් ඇති කරගන්නට මම නම් මගේ ජීවිතේ ගොඩාක් පරිස්සමින් හසුරුවන කෙනෙක් වෙනවා කියන අදහස. ඒක තමයි අද සුපින්බර අරුණෝදේම පින්වතුන්ලාට ඇති කර ගැනීම පිණිස අපි සිහිපත් කරන උතුම් පිං සිතුවිල්ල, දහම් සිතුවිල්ල. මං මගේ ජීවිතේ පෞද්ගලිකව මගේ ජීවිතේ මම ගොඩාක් පරිස්සමින් හසුරුවනවා කියන අදහසට එන්න. ඒ අදහස තුල සිට අපි අද මේ උතුම් ධර්මයේ ශ්‍රවණය කරමු. අද දේශනාව සඳහා දායකත්වයන් දරනු ලබන්නේ 16 වන ජන්මදිනය යෙදුණු පින්වත් දුලින යද්දෙහිගේ පුතාට සෙත් ප්‍රාර්ථනා කරන අදහසින් පින්වත් සංජය යද්දෙහිගේ පියාණන් රවීනා විජේමාන්න මෑණියන් යන ඒ පින්වතුන්ලා තමන්ගේ ආදරණීය පුතාට සෙත් ප්‍රාර්ථනා කරන අදහසිනුයි ධර්ම දානය සිද්ධ කරන්න. ඉතින් අපි ආරම්භයේදීම සෙත් පතනවා 16 වෙනි ජන්මදිනයේ යෙදෙන ඒ දුලින යද්දෙහිගේ පුතුහට මේ ධර්ම දානමේ පිනේ අනුහසින් රත්නත්‍රයේ ආශිර්වාදයෙන් සියලු දෙවියන්ගේ රැකවරණයෙන් සියලු යහපත සියලු අභිවෘද්ධිය සැලසේවා කියන ආශිර්වාදය. පින්වතුනේ අපගේ මහා කාරුණික භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ ඉන්න කාලේ
බුදුරජාණන් වහන්සේ දහම් දෙසද්දී නිතරම බණහන්ට ආපු කෙනෙක් තමයි විසාකා මහ උපාසිකාව. එක දවසක් දෙව්රම් විහාරයේ දම් සභා මණ්ඩපයේ පුරපෝය දවසක උපාසක උපාසිකාවෝ උපෝසත සීලය සමාදන්ව සිටියා. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ භික්ෂු සංඝයා වහන්සේ තෙදා උපාසක පිරිසට අර්ථින් ධර්මින් අනුශාසනා කළා. විවේක වේලාවක් ලැබිච්ච අවස්ථාවේ විසාකාව මේ සිල් ගන්ට පැමිණිලා හිටපු සිල් සමාදන් වෙච්ච උපාසිකාවෝ ළඟට ගිහිල්ලා ඒ එක් එක් උපාසිකාවන්ගෙන් ප්‍රශ්න විමසුවා. එක එක උපාසිකාවන්ගෙන් ඇහුවා ඔන්න වයසක අම්මා කෙනෙක්ගෙන් අහලා තිනවා බොහෝ මගේ මේ අත්තම්මා අද උපෝසත සිල් සමාදන් වෙච්ච එක. අම්මා සිල් ගත්තේ මොකටද කියලා කියන්න. එතකොට මේ අම්මා කිව්වා අනේ විසාකා දුවේ මම මේ කල්පනා කළේ මේ මිනිස් ලෝකේ නම් වැඩක් නැහැ. මම මේ දිරණකම් වාසය කරපු මේ මිනිස් ලෝකේ ගොඩාක් ප්‍රශ්න වලින් මං ගුටි කෑවා. මට නම් දැන් මිනිස් ලෝකෙ තිත්ත වෙලා. මම මේ සිල් සමාදන් වෙලා කල්පනා කරේ මේ සීලේ ආනිසංස බලයෙන් මේ සීලේ අගයෙන් මට මේ මනුස්ස ලෝකේ අත්හැරලා සුගතියකට පැන ගන්න පුළුවන් වෙන්නේ. මං සුගතියක උපදිනවා කියන අදහසිනුයි ඕන්න සිල් ගත්තේ. උපෝසත සමාදන් වුණේ ඒකටයි කියලා ඒ අම්මා කිව්වා. ඉතින් විසාකා ඒ අම්මත් එක්ක සතුටු වෙලා තවත් කෙනෙක් ළඟට ගියා. එයා තරුණයි. හානේ නංගි ඔයත් ආව නේද සිල් ගන්නට? නංගි මේ සිල් සමාදන් වුණේ විශේෂ කාරණාවක් හිතේ තියාගෙනද? එතකොට ඔන්න එයා කිව්වා ඔව්නේ අක්කා අපි මේ ළඟදිනේ බැන්දේ. මට හරි ආසයි මට පින්වන්ත පුතෙක් ලැබෙනවා නම්. පුතෙක් ලබා ගන්න අදහසින් තමයි මම මේ උපෝසත සිල් සමාදන් වුණේ. මගේ පළවෙනි දරුවා විදිහට පින්වන්ත පුතෙක් මගේ කුසේ පිරිසඳ ගන්නවා නම්. ආන් ඒකට ආශිර්වාද පතා මං උපෝසත සිල් සමාදන් වුණේ. ඔන්න වෙන අරමුණක්. එතකොට එතනම හිටියා තව චූටි දුවක්. සාමාන්‍යයෙන් අවුරුදු 14 15 වගේ වයසේ දුවක් මෙතන හිටියා. ඒ දූගෙන් ඇහුවා. මේ දුව මොකෝ මේ උපෝසත සිල් සමාදන් වෙලා තමන්ගේ හිතේ ඇති කරගත් අදහස. එතකොට කිව්වා ඉතින් මම දැන් අවුරුදු 15යි 16යිනේ තව ටික කාලෙකින් මම විවාහ වෙනවනේ. මට හොඳ පින්වන්ත ස්වාමි පුරුෂයෙක් ලැබෙන්න ඕන කියන අදහසිනුයි මම මේ සිල් සමාදන් වුණේ. දැන් මේ මෙහෙම එක එක්කෙනා එක එක අරමුණු වලින් සිල් සමාදන් වෙලා විසාකාවට ඇතැන් අරමුණු ගැන සතුටකුත් ඇති වුණා. ඒ වුණාට ඇතැන් අරමුණු ගැන හරි සංවේගිකුත් ඇති වුණා. විසාකාව භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සමීපයට පැමිණිලා බුදුරජාණන් වහන්සේට මේ ගැන පැහැදිලි කළා. ආන්න එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළා පින්වත් විසාකා ඕක තමයි මේ සංසාරයේ ස්වභාවය. මේක සසරේ හැටි. මේ සංසාරේ උපන්න සත්වයාව ගොපල්ලෙක් කෙවිතක් අරගෙන ගවයෝ දක්කනවා වගේ ජරා මරණ කරාම මේ සත්වයෝ ඇදී ඇදී ඉන්නවා. අතීතේ උනේත් ඒක. දැන් මේ වෙමින් තියෙන්නේත් ඒක. විසාක අනාගතේ වෙන්නේත් ඕක. බලන්න පින්වතුනි එදා අතීතේනේ බුදුරජාන් වහන්සේ දේශනා කළේ හරියට වදකාගාරයට හරකෙක් දක්කනවා වගේ මේ සත්වයා ජරා මරණ කරා ඇදී ඇදී ඉන්නවා කියලා. බුදුරජාන් වහන්සේ ඒ අනාගතය කියලා කියපු එකේ තමයි අපි මේ ඉන්නේ. අපිටත් ඒකම නෙවෙයි දිරණම. අපි ජරා මරණ කරාම ඇදී ඇදී ඉන්නවා. ජරා මරණ කරා ඇදී ඇදී ඉන්න මේ සාංශාරික ගමනේ අපි එක එක අරමුණු ඇතුව ජීවිතය ගත කරනවා. දැන් මේ විසාකා උපෝසත සිල් ගත්ත කට්ටියකින් අහනකොටත් ඒ ඈයන්ටත් එක එක විවිධාකාර අදහස් තිබුණා. ඒකින් බොහෝම ටික දෙනෙකුට විතරයි තිබුණේ මේ සංසාරයේ දුකක් මං චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න ඕන. ඒ උදෙසා මට මේ සීලය හේතු වේවා කියන අදහසින් සිල් සමාදන් වෙන පොඩි කීප දෙනයි හිටියේ. අනිත් ඔක්කොමලට තිබුණේ නොඑක් ආකාරයේ අදහස්. සමහර අදහස් වලට යම් ශ්‍රේෂ්ඨත්වයක් දෙන්න පුළුවන්. නමුත් සමහර අදහස් නම් වැඩකටම නැහැ. ජීවිතේ හසුරුවනකොට පින්වතුනි ගොඩාක් මිනිසුන්ට
ලාමක වූ ආකල්ප තමයි තියෙන්නේ. අපි හැබැයි අපේ ජීවිතේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකගේ ශාසනය මුණ ගැහිච්ච මොහොතේ මේ හිත කියන එක හසුරුවන්ට ඕන උදාර සංකල්පනාවලින් හිත කියන එකේ හැමතිස්සෙම තියාගන්න ඕන වටිනා ගුණ. හිත ඇතුලේ අපි පුරුදු කරන්න ඕනේ යහපත් සිතුවිලිමයි. හිතට ඕන විදිහට හිතුවිලි හිත හිතා ඉන්න දෙන්න හොඳ නැහැ. අපි ජීවත් වෙන මේ කෙටි කාලය ඇතුලේ මේ සංසාර ගමනේ මට මේ මුණ ගැහිච්ච දුර්ලභ බුද්ධ ශාසනේ මට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න මේ කරන හැම පිනක්ම හේතු වේවා කියන අදහසින් පින් කරන්න. හිත හසුරවන්න ඕන චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය ඉලක්ක කරගෙනමයි. මට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න මේ පින් හේතු වේවා කියන අදහසිනුයි අපි පින් කරන්න ඕන. ඊළඟට අපිට හිතන්න පුළුවන් මෙහෙමත්. මට මේ රැස් කරනා වූ සියලුම පුණ්‍ය ධර්මයන් සත්පුරුෂ කල්යාණ මිත්‍ර ඇසුර ලැබීම පිණිසම හේතු වේවා. බොහොම වටිනා අදහසක්. සත්පුරුෂ කල්යාණ මිත්‍රයෝ ඇසුරේ සද්ධර්මයේ අසමින් මට සුවසේ ධර්මයේ හැසිරීම පිණිස ධර්මයේ දියුණු කිරීම පිණිස මේ පින හේතු වේවා. ආන් අපේ හිතේ හසුරවන්න පුළුවන් බොහෝම වටිනා අදහසක්. ඉතින් බුදුරජාණන් වහන්සේ ওই වෙලාවේ මේ සාංශාරික ගමනේ ස්වභාවය ගැන ලස්සන ගාථාවක් විසාකාවටත් ඒ උපාසක උපාසිකාවන් සියලු දෙනාටත් බුදුරජාණන් වහන්සේ දේශනා කළා. පින්වතුන්ලාටත් තිරේ දර්ශනය වේවි. ඒ උතුම් ගාථා රත්නේ අපි සජ්ජායනා කරමු. යථා දණ්ඩේන ගෝපාලෝ ගාවෝ පාජේති ගෝචරං එවං ජරාච මච්චුච ආයුං පාජෙන්ති පානිනං පහර දෙයි කෙවිටෙන් ගොපල්ලා තන බිමට ගවයා යවන්නට ජරා මරණද එලෙස බැට දෙයි සතුන්ගේ ආයුෂ ගෙවන්නට. ජරා මරණ හැමතිස්සෙම බැට දෙනවා අපේ ආයුෂ ටික ගෙවා දාන්නට. මේ ජීවිතේ ගත කරනවා කියලා කියන්නේ පින්වතුනි ගත කරන හැම මොහොතකම අපේ ආයුෂය ගෙවි අවසන් වෙනවා. ජීවිතේ ගත වෙනවා කියලා කියන්නේ මොකද්ද? ආයුෂය ගෙවි අවසන් වෙනවා. බුදුරජාන් වහන්සේ දේශනා කළා අච්චයන්ති අහෝ රත්ති රෑ වෙනවා දහවල් වෙනවා ජීවිතං උපරුජ්ජති ජීවිතේ කියන එක අවසන් වෙනවා. ආයු කීයති මච්චානං කුං නදීව ඕදකං රෑ දවල් උදා වෙද්දි ජීවිතේ අවසන් වෙද්දි මේ සත්වයාට ඉන්න තියෙන කාල වකවානුව ආයුෂ ප්‍රමාණය අඩු වීගෙන යන්නේ හරියට සිඳීගෙන යන දොළ පහරක වතුර ඩිංගිත්ත වගේ. ටික අඩු වෙවි යනවා. ආයුෂයේ ඒ පැත්තෙන් අඩු වෙවි යනකොට අපිට නිකන් තේරෙන්නේ අපි මේ ජීවිතේ ඉස්සරහට යනවා වගේ. ජීවිතේ අවසන් මොහොත කරා යදෙනවා කියන හැඟීම අපි ගොඩක් දිනකට ඇති වෙන්නේ නැහැ. ඒක අපි ආයාසෙන් ඇති කරගෙන හිටියත් ඒක ගොඩාක් වෙලාවට පවතින්නේ වෙනස් වෙනවා. අපිට හිතෙන්නේ අපි ලොකු මහත් වෙනවා, අපි වැඩෙනවා, අපි ඉස්සරහට යනවා. එහෙමනේ අපිට හිතෙන්නේ. මේ ඉස්සරහට යනවා කියලා, වැඩෙනවා කියලා, ජීවත් වෙනවා කියලා පින්වතුනි අපි මොකද්ද කරන්නේ? අපි කයින් කායික ක්‍රියා කරනවා. වචන කතා කරනවා, හිතනවා. ඕක නේද මේ ගෙවි යන ආයුෂය ඇස්සේ අපි කරන්නේ. එක පැත්තකින් අපිට ඉන්න තියෙන කාලේ අහිමි වීගෙන යනවා. අහිමි වෙන කාලේ අපි කරන්නේ මොනවද? කායික ක්‍රියා, වාචික ක්‍රියා, මානසික ක්‍රියා. ඕක තමයි ජීවත් වීම කියලා මොන ආගමේ කෙනත් මොන ජාතියේ කෙනත් මොන තරාතිරමේ කෙනාත් කරන්නේ ඔන්න ඕක. කායික, වාචික, මානසික ක්‍රියා. මේවා කරනකොට මේවා තමන්ගේ ජීවිතයට කොයි විදිහට බලපවත්වනවාද කියන එක ගැන ගොඩාක් සැලකිලිමත් වෙලා තමයි කටයුතු කළ යුත්තේ. සැලකිලිමත් වෙන්නේ නැතුව කටයුතු කළොත් එහෙම ඒකේ දරුණු කර්කස කටුක විපාක
තමන්ගේ කරා කැරකිලා එනවනේ. අපි මේ මනුස්ස ලෝකේ සුගතියක ඉපදිලා අද සම්බුදු බණපදයක් අහනවා. සවම්පත් වලින් බණපද අහගෙන හිත සනසා ගන්නවා. මේ අපි කරගත්ත පිනක්. අපි සංසාරේ කරගත්ත පිනක් නිසා අද සත්පුරුෂයෝ ඇසුරු කරන්න ලැබිලා. සත්පුරුෂයා කෙරෙහි අපේ හිත පැහැදිලා. සත්පුරුෂයන් වහන්සේලාගේ සොඳුරු බණපද මේ සවම්පත් වලින් අපිට අහන්න හිතෙනවා. අහද්දි හිත පහදිනවා. මේ සංසාරේ පිනක්. ඇතෙමෙකුට මේ පින නැහැ. ඇතෙමෙකුට බණපද ඇහෙන මානෙක ඉඳ හිතෙන්නේ නැහැ. ඇතෙමෙකුට භික්ෂුවක් දකිද්දී කේන්ති යනවා. භික්ෂුන් වහන්සේලාව වනසන්න හිතෙනවා. භික්ෂුන් වහන්සේලාට අපහාස කරන්න හිතෙනවා. බුදුරජුන්ගේ ධර්මයේ නසන්න හිතෙනවා. සත්‍ය වූ ධර්මය අහන්න ලැබෙනකොට මේ ධර්මයේ වනසන්න හිතෙන හිත් කොච්චරක් තියෙනවද? හැමෝටම වාසනාව නැහැ. ඇතෙමෙකුට ධර්මයේ ඇහෙන දහම් පදයක් ශ්‍රවණය කරන්න ලැබෙන වාසනාව ඇතෙමෙකුට මේ ලෝකේ නැහැ. එතකොට මේක ටික දිනකට ලැබිච්ච පිනක්. මේ මනුස්ස ලෝකයේ ඇතුලේ අපි ගත්තොත් තව කොච්චර ලෝක තියෙනවද? ඒ කාලේ සිද්ධි වුණු කරගත්ත ඒ මහා රහතුන් අනෙක් ලෝකවල සත්‍යයවත් දැක්කා. ඒක අවස්ථාවක පින්වතුනි අපේ මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ, මුගලන් මහරහතන් වහන්සේ කියලා කියන්නේ එරදී මතුන්ගෙන් අග්‍ර මුගලන් මහරහතන් වහන්සේ ගිජ්ජකූට පර්වතයේ ඉඳලා පහළට වඩිමින් හිටියා ලක්ඛන කියන මහරහතන් වහන්සේත් එක්ක. මුගලන් මහරහතන් වහන්සේ එරදිමත් ලක්ඛන මහරහතන් වහන්සේට එරදී තිබ්බේ නැහැ. මුගලන් මහරහතන් වහන්සේ ගිජ්ජකූට පර්වතයේ එක තැනකදී සිනහවක් පහළ කළා. ඒ සිනහසුනහට පස්සේ ලක්ඛන මහරහතන් වහන්සේ ඇහුවා ආයුෂ්මත් මොග්ගල්ලාණෙනි ඔබ වහන්සේ සිනහවක් පහළ කළේ ඇයි? එතකොට මුගලන් මහරහතන් වහන්සේ කිව්වා ලක්ඛණේනි නුඹ මෙතනදී ඕක විමසන්ට එපා. මම මෙතනදී පිළිතුරු දෙන්නේ. ඕක මගෙන් අහන්න භාග්‍යවත් බුදුරජාන් වහන්සේ ඉදිරියේ. බුදුරජාන් වහන්සේ ඉදිරියේදී නම් මම ඕකට උත්තර දෙන්න සූදානම් කිව්වා. එතකොට ඔන්න ලක්ඛන මහරහතන් වහන්සේ භාග්‍යවත් බුදුරජාන් වහන්සේ ඉදිරියේදී මුගලන් මහරහතන් වහන්සේගෙන් මේක ඇහුවා. ඒ අහපු වෙලාවේ මුගලන් මහරහතන් වහන්සේ තමන් වහන්සේ දුටු දෙය භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඉදිරියේ කියා හිටියා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ගිජ්ජකූට පර්වතයෙන් පහළට වඩිද්දී මට දැක ගන්නට ලැබුණා. යොදුන් 25ක් විතර දිග මහා පිඹුරු පෙරේතෙක්. ස්වාමීනි සුවිශාල ශරීරයක්. ඒ මුළු ශරීරෙම ගිනි ගන්නවා. ඒ ගිනි දැල් ස්වාමීනි උගේ හිසෙන් මතුවෙලා වලිගේ කෙළවර දක්වා මැවිලීගෙන යනවා. ආයේ වලිගේ කෙළවරින් ගින්දර මතුවෙලා හිස දක්වා මැවිලීගෙන යනවා. ස්වාමීනි උගේ ශරීරයේ තනින් තන ගිනි දැල් එළියට මතුවෙලා ඇඟ පුරා බුබුලු දදා පිපිරි මුළු ඇඟම පිච්චෙනවා. ඇස් දෙක ඇතුලෙන් දැල් වෙන ගින්න ඇස් සිදුරු දෙකෙන් එළියට එනවා. ශරීරය ඇතුලේ දැල් වෙන ගින්න උගේ කටෙන් එළියට එනවා. සම්පූර්ණයෙන්ම ගිනි ජාලාවක්. මහා විලාපයකින් ඇඹරි ඌ අහසේ ගියා. ස්වාමිනී ඔන්න ඕක මට දැක ගන්න ලැබුණා. ස්වාමිනී අපගේ ලක්ෂණයන් හට ඕක දකින්න ලැබුණේ. ඒ වෙලාවේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ලක්ෂණ මහරහතන් වහන්සේ මුගලන් මහරහතන් වහන්සේ ඇතුළු එහි වැඩ හිටපු භික්ෂුන් වහන්සේලාට කියනවා මහණෙනි දිවස් ඇති ශ්‍රාවකයන්ට දැන් මේවා දකින්න ලැබෙන නිසා මම මේ කාරණේ දැන් ඔබට ප්‍රකාශ කරනවා. ඔය ප්‍රේතයාව මට මුලින්ම මුණ ගැහුනේ නේරංජරා නදිය අසබඩ මම බොමෙඩ වැඩ සිටිද්දී සම්බුද්ධත්වයේ ලැබූ මුල් කාලේ. නමුත් මේ වගේ සත්‍යෝ මේ ලෝකේ ඉන්නවා කියන එක මං එදා දේශනා කළේ නෑ. මොකද පැහැදීමක් නැති මිනිස්සු මේ කාරණේට හිත අපහදවාගෙන ශාස්ත්‍රුන් වහන්සේට නිନ୍ଦා අපහාස කළොත් ඒ අයන්ට බොහෝ කල් අයහපත පිණිස හේතු වෙන නිසා බුදුරජුන් ගැන හිත දූෂිත කර ගැනීම ඒ අයන්ගේ ජීවිතයට මහා අනතුරක් නිසා මම මේක දේශනා කළේ නෑ.
නමුත් මහණෙනි දැන් ඉතින් එර්දිමත් ශ්‍රාවකයෝ දකින නිසා මම මේ පුවත කියන්නම්. මේක සිද්ධ වුණේ කාශ්‍යප බුද්ධ කාලේ. කාශ්‍යප බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු කාලේ එක සුමංගල කියලා මහා ධනවත් සිටුවරයෙක් හිටියා. මේ සිටුතුමා කාශ්‍යප රහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ උදෙසා ඊටාම සුන්දර සුගන්ධ කුටියක් භාග්‍යතුන් වහන්සේට වැඩ ඉන්න ලස්සන සුගන්ධ කුටියක් කරවා පූජා කළා. නිතර බුදුරජාණන් වහන්සේ දැකීම පිණිස බුද්ධෝපස්ථානයේ පිණිස මේ විහාරයට මේ සුමංගල සිටුවරයා තමන්ගේ සේවකයොත් එක්ක පිටත් වෙලා යනවා. දවසක් ඔහු මේ යද්දී මෙතුමාට දකින්න ලැබුණා මහා දහවලේ එක මිනිසෙක් මේ පාරක් අයිනේ නිදාගෙන ඉන්නවා. ඒ මිනිසයා හිසේ ඉඳලා වහගෙන හිටියා. කකුල් දෙක විතරක් එළියට පේන්න තිබුණා. මේ කකුල් දෙකේ තද කළු පාටට මඩ තැවරිලා තිබුණා. එතකොට සුමංගල සිටුවරයා මෙතනින් යන ගමන් සේවකයන්ට කිව්වා ආම් බලාපන් මේ පුද්ගලයා දහවලට නිදන රාත්‍රියේ ඇවිදින කෙනෙක්. එහෙම කිව්වා. ඒ සුමංගල සිටුවරයා දැක්කකින් කිව්වේ ඇත්තෙම මේ හොරෙක්. මේ පුද්ගලයා දහවල් කාලේ නිදාගෙන ඉන්නවා රාත්‍රියේ මිනිසුන්ගේ දේවල් මොනවා හරි හොරකම් කරනවා. අර රැයට ඇවිදිලා තමයි මේ වෙල් ගානේ ගිහිල්ලා මඩ තවරාගෙන මේ කළු පාටට කකුල් දෙක තිබුණේ. මේ පුද්ගලයා ඔළුවේ ඉඳන් වහගෙන හිටියාට නිින්ද ගිහින් හිටියේ නෑ. ඇහුණා මේක. මේ කියපු වචනේ ඇහුණා. මේ වචනෙට වෛර බැඳගත්තානේ. මට කිව්වේ මේක. මට හොරාය කියලා කිව්වා. මම මේ දහවලට නිදින රැයට ඇවිදින කෙනෙක් කියලා නින්දා කළා. මම කවුද කියලා මම පෙන්නන්නම් මුන් ඇහෙට කියලා. එදා ඉඳලා මේ සුමංගල සිටුවරයාගෙන් පලිගන්න තීරණය කළා. පලිගැනීමේ චේතනාවම හිත ඇතුලේ පෝෂණය කළා. ඔහුගේ ආයුෂ ගෙවි ගෙවි අවසන් වුණේ පලිගැනීම කියන දුෂ්ට චේතනාව හිතේ තියාගෙන. ඒ උදෙසා නොඑක් වචන කතා කළා. සුමංගල සිටුවරයාගෙන අපකීර්ති රාව හැදුවා. ඊළඟට සුමංගල සිටුවරයාගේ ඒ සිටුවරයට අයිති කුඹුරු පැහිගෙන එනකොට පින්වතුනි ඒ කුඹුරු වල අස්වනු නොයන්නේ හෙට කියලා තියෙද්දි කුඹුරු වලට ගිනි තියනවා මේ පුද්ගලයා. යාය පිටින් විනාශ වෙලා යනවා. ඔහොම 7 වතාවක් කළා. එතකොට අවුරුදු 7ක්. අවුරුදු 7ක් මේකම පැසව හිටියා. කොච්චර ලාමකයිද? හිත ඇතුලේ දූෂිත එකක් තියාගෙන වාසය කළා. ඊළඟට මේ සිටුතුමාට හිටියා හරක් පට්ටි. සිටුතුමාට අයිති. මේ හරක් පට්ටි වල හරකුන්ව 7 වතාවකදී ඝාතනය කළා. ගිහිල්ලා හරකුන්ගේ කකුල් කපලා බෙලි කපලා මරලා දානවා. මෙහෙම විනාශ කළා. මේ සිටුතුමාට මේ මොන විනාශය කළත් මේ සිටුතුමාගේ ඉරියව්වකවත් දුකක් වේදනාවක් කනගාටුවක් පේන්නේ නැහැ. මේ හොරාට මේකම වේදනාවක්. දැන් මෙයා රිද්දනවා සිටුතුමාට රිදෙන්නේ නැහැ. දවසක් මේ පුද්ගලයා සිටුතුමාගේ සමීපම සේවකයෙකුගේ ළඟට ගිහින් හීන් සීරුවේ කතාවට වැටුණා. අපේ මේ සුමංගල සිටුතුමාට මේ කාලේ හරි කරදරලුනේ කිව්වා. එතකොට අර සේවකයෙක් වුණේ නෑ ඉතින් එහෙමට කියලා කරදරයක් නෑ ඔය සිටුතුමා හොඳට ඉන්නේ. නෑ අපට ආරංචි වුණා සිටුතුමාගේ කුඹුරු යායවල වලට 7 වතාවක්ම ගිනි තිබ්බාය කියලා. ඊළඟට සිටුතුමාගේ හරක් පට්ටි වලට මහා විනාශයක් ගෙනාවා කියලා ආරංචි වුණා. සිටුතුමාට ගාණක් නැද්ද ඔයාට? ආනේ අපේ සිටුතුමාට ඕවා වැඩක් නෑ. සිටුතුමා ඕවගෙන් සතුටු වෙන කෙනෙක් නෙවෙයිනේ. සිටුතුමා ඕවගෙන් සතුටු වෙන්නේ නැහැ. ඕවා නිසා දුක් වෙන්නේ නැහැ. එතකොට මොහු ඇහුවා එහෙනම් සිටුතුමා මොන වගේද සතුටු වෙන්නේ? සිටුතුමා සතුටු වෙන්නේ Taman සකස් කරවපු ගන්ධ කුටියෙන්. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ උදෙසා සුගන්ධ කුටියක් හදලා ඒ බුදුරජාණන් වහන්සේ එහි වැඩ ඉන්න හැම වතාවකම Tamanට දිවාරය පින් වැඩෙනවා නේද කියලා හිතාගෙන සිටුතුමා ඒකිනුයි සතුටු වෙන්නේ. බුද්ධෝපස්ථානේ සිටුතුමාට ඌව වැඩක් නෑ කිව්වා. එතකොට මේ පුද්ගලයා හිතුවා හරි යසයි. එහෙනම් මං රිද්දන්නම්. එහෙම හිතලා
භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සුගන්ධ කුටියේ නැති වෙලාවක් බලලා කුටියට ගිනි තිබ්බා. සම්මා සම්බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කුටියට ගිනි තිබ්බා. සුමංගල සිටුවරයාට ආරංචි වුණා තථාගතයන් වහන්සේගේ කුටියට ගිනි තියලාලු. හැබැයි බුදුරජාණන් වහන්සේට කරදරයක් නෑලු කියලා. ඉතින් ඉක්මනින් තමන්ගේ සේවකයොත් එක්ක එතෙන්ට යනවා. මේ ගින්න ඇවිලෙනවා. මහා ජනකාය එකතු වෙලා මිනිස්සු නොඑක ආකාරයෙන් ගිනි නිවන්නත් මහන්සි ගන්නවා. සිටුතුමා එතෙන්ට ගියා. භාග්‍යවතුන් වහන්සේට උපද්‍රවයක් නැහැ, සංඝයාට උපද්‍රවයක් නැහැ, කිසි ප්‍රශ්නයක් නැහැ. සිටුතුමා මේ ඇවිලෙන ගින්න දිහා ප්‍රීතියෙන් බලාගෙන ඉන්නවා. බලාගෙන ඉඳලා අප්පුඩියකුත් ගැහුවා. යසයි කිව්වා. එතකොට සේවකයන්ට පුදුමයි. සේවකයෝ ඇහුවා සිටුතුමනි ශාස්ත්‍රුන් වහන්සේගේ සුගන්ධ කුටිය මෙසේ ගිනි ඇවිලෙද්දී ඔබ කොහොමද මෙහෙම සතුටින් ඉන්නේ? නෑ මම මේ සුගන්ධ කුටිය වෙනස් විදිහකට හදලා පූජා කරන්න ඕන කියලා හිතා හිටියේ. මීට වඩා හොඳට හදන්න ඕන කියලා හිතා හිටියේ. ඒත් මම මේ ශාස්ත්‍රුන් වහන්සේගෙන් අවසරයක් ගන්නේ කොහොමද කියලා හිටියේ. සුගන්ධ කුටිය තියෙද්දී තවත් කුටියක් හදන්න. දැන් ඉතින් මට කොහොමත් අලුතින් බොහොම අගේට සුගන්ධ කුටියක් හදලා පූජා කරන්න පුළුවන්. බලන්න හිතපු විදිහ, එක මිනිස්සෙක් හිතන විදිහ සහ තවත් මිනිස්සෙක් හිතන විදිහ. මේකට තමයි පින්වතුනි ජීවිතේ හසුරුවනවා කියලා කියන්නේ. එක මිනිස්සෙක් ජීවිතේ හැසිරුවේ තමන්ව දුකට අරගෙන යන විදිහටයි. සුමංගල සිටුවරයා ජීවිතේ හැසිරෙව්වේ තමාව සැපයටම අරගෙන යන විදිහට. ඒ ජීවිතේ එතුමා සැපසේම හිටියා. බලන්න සාමාන්‍ය මිනිසෙකුට තමන් සන්තක ධනය විනාශ වෙනකොට සතුට රැකගන්න බෑනේ. එතුමා ඒ සතුට රැකගත්තා. එතුමා සේවක පිරිසට කියනවා මගේ දරුවනේ නුඹලා දන්නවාද මට මේ ධන සම්පත් ගොඩාක් තිබුණාට මම මේ ධනය එකකින්වත් මේ මිහිපිට නිදහන හදලා නැහැ. මට ලැබිච්ච ධනෙන් මම මිහිපිට නිදහන හැදුවේ නැහැ. මම නිදහන හැදුවේ බුද්ධ ශාසනය ඇතුලේ. ඒ නිසා බුදු සසුනේ තව නිදහනයක් තැන්පත් කරගන්න මට අවස්ථාවක් ලැබිලා. අපි තව සුගන්ධ කුටියක් හදමු කියලා ඔන්න ඉක්මනින් සැලැස්මක් හැන්දා. තිබුණාට වඩා ගොඩාක් ලස්සන සුගන්ධ කුටියක් මේ සිටුතුමා ඉක්මනින්ම නිර්මාණය කළා. එතකොට අර දුෂ්ට මිනිසයාට මේක ඉවසා ගන්න බෑ. මේ මිනිසයා කල්පනා කළා මෙතුමාව රිද්දන්න වෙන ක්‍රමයක් නැහැ. කරන්න තියෙන්නේ මේ පුද්ගලයාව මරණ එක. සුගන්ධ කුටිය භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට පූජා කරන දවසේ මේ පුද්ගලයා පිහියකුත් තිනේ සඟවාගෙන සෙනග අතරට යනවා. එදා මේ පූජාව සිද්ධ කරලා සුමංගල සිටුවරයා කියනවා ස්වාමීනි මං ඊටාම පහන් සිතින් ඊටාම සතුටු සිතින් මේ සුගන්ධ කුටි පූජාව සිදුකොට යන්තාක් අග්‍ර වූ පින් රැස් කළාද ඒ පින ස්වාමීනි මං පළමුවෙන්ම අනුමෝදන් කරන්න කැමති එක පුද්ගලයෙකුට. ස්වාමීනි දැන් 7 අවුරුද්දක් තිස්සේ යම්කිසි පුද්ගලයෙක් මාහට හිංසා පීඩා කරන්න උත්සාහ කරනවා. ඔහු මගේ අස්වනු 7 වතාවක් ගිනි තිබ්බා. මගේ හරක් පට්ටිවල අහිංසක සත්තුන්ට 7 වතාවක් හානි කළා. මා හිතන්නේ මේ සුගන්ධ කුටියට ගිනි තිබ්බෙත් ඔහුම කියලා. ස්වාමීනි මේ රැස් කරපු පින මුලින්ම ඒ පුද්ගලයාට අනුමෝදන් වෙත්වා. අනුමෝදන්ව ඒ පුද්ගලයා සැපයටම පත්වෙත්වා සුවපත් වෙත්වා කියලා පින් අනුමෝදන් කළා. පුදුම සහගතයි පින්වතුනි. මේ සමාජයේ ජීවත් වෙන මිනිස්සු දෙන්නේගේ කතාවක් නෙමෙයි තියෙන්නේ. එක මිනිස්සෙක් හිත මෙහෙවපු හැටි සහ තවත් මිනිස්සෙක් හිත මෙහෙවපු හැටි හොඳට මේක තේරුම් ගන්න. මේ කතා ප්‍රවෘත්ති අපිට ගොඩාක් දේ තේරුම් කරලා දෙනවා. එතකොට අර මිනිස්යාගේ වෛරයේ මොහොතේම සංසිඳුණා. අපි මේ වගේ උදාර මිනිහෙක්ටද මම මේ දුෂ්ටකම කරන්න හදන්නේ. ඒ මොහොතේම වැතිරිලා සමාව ගත්තා. ඉතින් සිටුතුමා සමාව දුන්නා. සමාව දීලා සිටුතුමා කියනවා මටත් සමාවයන්. මං ඉතින් මේ අහක යන එකකටනේ මේ නුඹට මේ වචනේ කියලා තියෙන්නේ. මගේත් වැරද්ද. මට සමාව දෙන්න කිව්වා. එතකොට මේ
හොරා තමන්ගේ අමුදරුවොත් එක්කම සිටුතුමා ළඟ 16 වෙන්න කැමති වුණා. නමුත් සිටුතුමා ඒක ප්‍රතික්ෂේප කළා, සමාව දීලා පිටත් කළා. ඔහු මරණින් මත්තේ ශාස්ත්‍රුන් වහන්සේගේ සුගන්ධ කුටිය ගිනි තැබූ නිසා, දුෂ්ට චේතනාවෙන් ඒක කරපු නිසා නිරේ ගිහින් උපන්නා. බලන්න තමන් ජීවිතේ හසුරුවපු විදිහ අවසානයේ තමන් අරගෙන ගියේ දුක්ඛිත නිරයට. එතනින් මොහු ගොඩට එනවා. ගොඩට එනකොටම බුහත පිඹුරෙක්. ඒ බුහත පිඹුර අවුරුදු දහස් ගාණක් තිස්සේ දෙවි දෙවි ඇවිලෙනවා. කාශ්‍යප බුද්ධ කාලේ කරගත්ත පාප කර්මයට තිලෝගුරු ගෞතම රහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ දහම් දේශන කාලෙත් විඳවනවා. බලන්න ඒ විඳවිල්ල ඔහු තාමත් සසරේ විඳවන නැති. තාමත් විඳවන නැති. සමහර විට තාමත් ওই රජගහ නුවර හසේ මේ භූත පිඹුරා ගිනි අරගෙන ඇවිලි යනවා ඇති. සංසාරය. ඒ නිසා ගොඩක් පරිස්සමින් මේ ජීවිතේ හසුරුවා ගන්න ඕන කයින් පව් නොවන විදිහට, වචනයෙන් පව් නොවන විදිහට, හිතින් පව් නොවන විදිහට බුදුරජාන් වහන්සේ මේ ගැන මෙහිමයි වදාළේ. අතපාපානි කම්මානි කරං බාලෝන බුජ්ජති සේහි කම්මේහි දුම්මේධෝ අග්ගි දඩ්ඩෝව තප්පති අනුවනයා කරමින් සිටියත් පව් නෙහෙ කිසිදා වරදක් බව දන්නේ අනුවනයා පව්වලින් හැදෙන්නේ ලැව්ගින්නක් සේ ඔහුව දවන්නේ. ඒ අනුවන තැනැත්තා බරපතලකම නොදැන සිත කය වචනයෙන් පව් කරගෙන අවසානයේ පාප කර්මයේ විපාකයේ විදිහට දැවෙන්න ගන්නවා කියනවා. මේ කරන කර්මවලට පින්වතුනි විපාක ලබා දීම බුදුරජාණන් වහන්සේ ආකාර 3කට දේශනා කළා. භාග්‍යතුන් වහන්සේ වදාලා ඇතැන් කර්ම දිට්ඨ ධම්ම වේදනීයව විපාක දෙනවා. දිට්ඨ ධම්ම වේදනීය කියලා කිව්වේ මේ ජීවිතේ කරන කර්මෙ මේ ජීවිතේම විපාක දෙනවා. දැන් අපි ගොඩාක් කතා පුවත් අහලා තියෙන්නේ පින්වතුනේ. මහා රහතුන්ට දන් දෙනවා. දානේ දීපු ගමන් සැප විපාක උපදිනවා. මේ ජීවිතේ කරන කර්මයට මේ ජීවිතේම විපාක. ඒකට කියනවා දිට්ඨ ධම්ම වේදනීය. ඊළඟට තියෙනවා ඇතැන් කර්ම ඒ කර්ම ආසන්න භවයකදී විපාක දෙනවා. මේ ජීවිතේ කරන කර්මී ආසන්න භවයකදී ඊළඟ ජීවිතේ හෝ ආසන්න භවයකදී විපාක දෙනවා. ඒවට කියනවා උපපජ්ජ වේදනීය කර්ම. තවත් කොටසක් තියෙනවා. ඒ කොටස සංසාර ගමනේ නිවන් දැකලා මේකෙන් නිදහස් වෙනකම්ම කොටින්ම නිදහස් වෙන ජීවිතේ පවා පස්සෙන් පන්නාගෙන ඇවිල්ලා විපාක දෙනවා. ඒවට කියනවා අපරා පරීය වේදනීය කර්ම. පස්සෙන් ඇවිල්ලා විපාක දෙනවා. අපේ මුගලන් මහරහතන් වහන්සේට මේ විදිහේ පාප කර්මයන් විපාක දුන්නානේ. පස්සෙන් පන්නාගෙන ආවානේ. පස්සෙන් පන්නාගෙන පැමිණිලා ඒ පාප කර්මයේ විපාකේ අපේ මුගලන් මහරහතන් වහන්සේගේ පරිනිර්වාණය පිණිස හේතු වුණා. මුගලන් මහරහතන් වහන්සේ කාලසිලාවේ කළුගල් තලාවේ පුංචි කුටියක වැඩ හිටියේ. ඒ වැඩ ඉන්නකොට මුගලන් මහරහතන් වහන්සේ ගැන ඒ කාලේ රජගහ නුවර හරියට කීර්ති ගෝසා පැතිරලා තියෙනවා. දෙව්ලොව වඩින මුනිවරයා කියලා. මුගලන් මහරහතන් වහන්සේ නිතර දෙව්ලොවට වැඩම කරලා දෙවියන්ගේ තතු මේ මනුස්ස ලෝකේ මිනිස්සුන්ට ඇවිල්ලා කිව්වා. එතකොට ඒවා අහගෙන මිනිස්සු තමන්ගේ කායික ක්‍රියා, වාචික ක්‍රියා, මානසික ක්‍රියා සුගති උපතකට සුදුසු ආකාරයෙන් සකස් කරගන්න මහන්සි ගත්තා. තමන්ට මේ දේවල් කියලා දෙන මුගලන් මහරහතන් වහන්සේට මිනිස්සු හරියට ආදර ගෞරව දැක්වුවා. මුගලන් මහරහතන් වහන්සේ නිසාම බොහෝ දෙනෙක් සම්බුදු සසුනේ පැහැදුනා. බුද්ධ ශාසනයට ලාභ, සත්කාර, පැසසුම් වැඩි වුණා.
අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයන්ගේ ලාභ සත්කාර ආදී පිරිහුණා. එතකොට පරිබ්‍රාජක පිරිස එකතු වෙලා කතා වුණා මේක හරියන්නේ නැහැ. මේ විදිහට ගියොත් එහෙම අපිට කණ්ඩ නැතුව මැරෙන්නයි වෙන්නේ. එතකොට මේ සමිතියේදී කතාවක් ඇති වුණා මේකට ප්‍රධාන හේතුවක් අර කළු ශ්‍රමණයා. අර මහා මොග්ගල්ලාන කියලා ඉන්නේ. ඒ ශ්‍රමණයා තමයි දෙව්ලොවට ගිහිල්ලා දෙව්ලොව තොරතුරු මේ මිනිසුන්ට කියන්නේ. ඔය ශ්‍රමණයාව ඉවරයක් කරා නම් හරි. 500ක හොරමුලකට වැඩේ බාර දුන්නා. මේ 500 හොරමුල ඔන්න එක දවසක් ගිහිල්ලා මුගලන් මහරහතන් වහන්සේ කුටිය වට කළා. මුගලන් මහරහතන් වහන්සේ එරදියෙන් දැක්කා තමන් වහන්සේව ඝාතනය කරන්නට 500ක් දෙනෙක් ඉන්නවා. එදා මුගලන් මහරහතන් වහන්සේ එරදී බලයෙන් නොපෙනෙන වේශයකින් වැඩම කළා. හොරුන්ට බැරි වුණා එදා මුගලන් මහරහතන් වහන්සේට පහර දෙන්න. ආයෙත් සතියකට හමාරකට පස්සේ මේ විදිහටම කුටිය වට කළා. එදාත් මුගලන් මහරහතන් වහන්සේ මේ කුටියේ යතුරු සිදුරෙන් නික්මිලා එදත් වැඩම කළා. එදාත් බැරි වුණා හොරුන්ට මුගලන් මහරහතන් වහන්සේට පහර දෙන්න. තුන්වෙනි දවසේ ඔන්න හොරු වට කරලා. මුගලන් මහරහතන් වහන්සේ එදා බැලුවා. ඇයි මේ හොරු මේ විදිහට නැවත මගේ පස්සෙම ඉන්නේ. එතකොට මුගලන් මහරහතන් වහන්සේ දකිනවා තමන් වහන්සේට තියෙන්නේ කරගත්ත කර්මයක විපාකයක්. ඒ කර්ම විපාකයේ තමයි මේ පස්සේ ලුහු බැඳගෙන ඉන්නේ. මා මේ කරලා තියෙන කර්මයේ විපාකේ අපරාපරිය වේදිනී කර්මයක්. ඒක මේ විදිහට ලුහු බැඳගෙන ඉනෝ මේ සංසාරගත සත්වයාගේ ස්වභාවය නෙමෙයි. මා මේ සසරින් නිදහස් වුණු කෙනෙක්. මට පිරිනුවම් පාන්න සුදුසු කාලේ පැමිණිලා. ශාස්ත්‍රූන් වහන්සේ වැඩ ඉන්නකොට ශාස්ත්‍රූන් වහන්සේට පෙරමයි අග්‍ර ශ්‍රාවකයෝ පිරිනිවෙන්නේ. මීට දෙසතියකට ඉහතදී අපේ සාරිපුත්තයන් වහන්සේත් පිරිනිවුණා. එහෙනම් මාත් පිරිනිවෙනවා කියලා මුගලන් මහරහතන් වහන්සේ අදිෂ්ඨාන කළා. එදා මුගලන් මහරහතන් වහන්සේට එරදියෙන් බේරිලා යන්න පුළුවන්කම තියෙද්දිත් මුගලන් මහරහතන් වහන්සේ හිම්ම වාඩි වෙලා හිටියා. වට කරපු හොරු මුගලන් මහරහතන් වහන්සේට පහර දුන්නා. පින්වතුනි පහර දීම ගැන කියනවා සම්පූර්ණයෙන්ම අස්ති කුඩු වෙනකන් ගැහුවා කියනවා. දැන් නම් මේ ශ්‍රමණයා යලි නැගිටින්නේ නෑ කියන අදහසට ආවට පස්සේ හොරු ටික පිටත් වෙලා ගියා. නමුත් මුගලන් මහරහතන් වහන්සේ ඒ පහර කෑවේ තමන් වහන්සේගේ හිතින් අදිෂ්ඨානයක් කරගෙන ශාස්ත්‍රූන් වහන්සේ බැහැ දැක වන්දනා කොට ශාස්ත්‍රූන් වහන්සේ වැඳීමෙන් පස්සේ තමයි මම පිරිනොම් පාන්නේ කියලා. ඒ නිසා මුළු ශරීරෙම කුඩු වෙන්න ගැහුවත් මුගලන් මහරහතන් වහන්සේ එරදී බලයෙන් යලි මේ ශරීරය සකස් කරගෙන භාග්‍යතුන් වහන්සේ සමීපයට වැඩම කරනවා. බුදුරජාණන් වහන්සේගෙන් පිරිනොම් පාන්න අවසරය ගත්තා. අවසරය ලබාගෙන පින්වතුනි ඔය අහස් ගැබේ ඉඳලා රජගහනුවර අහසේ ඉඳලා භික්ෂූන්ට දහම් දේශනා කරලා මහා පෙළහර පාලා තමයි මුගලන් මහරහතන් වහන්සේ යලි කාලසිලාවට වැඩම කොට කාලසිලාවේ කළුගල් තලාවේදී පිරිනුවම් පාවදාලේ. මුගලන් මහරහතන් වහන්සේගේ පිරිනිවීම ඊටාම සෝචනීය එකක් වුණා. සම්බුද්ධ ශාසනයේ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේ අහිමි වුණා කියලා මහා කෝලාහලයක් රජගහනුවර ඇති වුණා. ඒ අතරේම මුගලන් මහරහතන් වහන්සේට පිරිනුවම් පාන්න සිද්ධ වෙච්ච ක්‍රමයේ සම්බන්ධයෙන් ගොඩාක් සංවේගයක් ඇති වුණා. අවසාන මොහොතේ හොරු 500කකින් ගුටි කන්ට උනා නේද කියලා. ඉතින් මේ ගැන භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ හොරු විසින් කරන ලද බරපතල පාප කර්මය ගැන එදා භික්ෂූන්ට ගාථා දේශනා කළා. මහණෙනි යමෙක් දුෂ්ට සිත් නැති දඬු මුගුරු හැම අත්තර මෙත්සිත වඩන රහතන් වහන්සේ නමකට හිංසා කරනවා නම් රහතුන්ට පීඩා කරනවා නම් රහතන් වහන්සේ නමකට පීඩා කිරීමක් පිණිස හිතනවා නම් ඒක බොහෝ කල අයහපත විපත පිණිස හේතු වෙන එකක් කියලා බුදුරජාණන් වහන්සේ ගාථා 4කින් රහතන් වහන්සේ නමකට හිංසා පීඩා කිරීමේ විපාක දණ්ඩ වර්ගයේදී දේශනා කළා. මේ ධම්මපදයේ දණ්ඩ වර්ගයනේ අපි මේ දවස්වල ඉගෙන ගන්නේ. මේ දණ්ඩ වර්ගයේ මේ ගාථා 4
තිලෝගුරු බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මුගලන් මහරහතන් වහන්සේගේ පිරිනිවීම ආරම්භය. පින්වතුනි අපි හැමෝම සජ්ජායනා කරමු මේ උතුම් ගාථාවන්. යෝ දණ්ඩේන අදණ්ඩේසු අපදුට්ඨේසු දුස්සති දසන්න මඤ්ඤ තරංඨානං කිප්පමේව නිගච්ඡති දඬු මුගුරු නොමෙතියු මෙත් ගුණති රහතුන්ට යමෙක් දඬු මුගුරුගෙන වනසයිද රහතුන්ව දුෂ්ට නැති සිතින් යුතු රහත් මුනිවරුන් දැක යම් කෙනෙක් දුෂ්ට වූ සිතින් පලිගන්නේද මේ කරුණු 10න් එකක් වහා ඔවුන් වෙත පැමිණේ වේදනං පරුසංජානින් ශරීරස්සච භේදනං ගරුකං වාපියාබාධං චිත්තක්ඛේපං වපාපුනේ සිරුරෙහි හටගන්නේය මහා දුක් ඇති වේදනා කැඩී වෙනසියත් ඔහුගේ හස්ත පාදයෝ භයානක වූ රෝගයන් හටගන්නේය ඔහු තුල සිහි විකල් වීමෙන් වැළඳෙයි උමතු රෝගද. බලන්න රහතන් වහන්සේ නමකට කෙනෙක් හිත දූෂිත කරගෙන දුෂ්ට වූ හිතින් හිංසා පීඩා කරනවා නම් රහතන් වහන්සේ නමක් ගැන තමන්ගේ හිතේ දූෂිත භාවයක් ඇති කර ගන්නවා නම් ඒ දුෂ්ට හිතින් දඬු මුගුරු අත්තල මෙත්සිතින් යුක්ත රහතුන්ට හිංසා කරනවා නම් ඒ කෙනාට විපාක 10ක් උපදිනවා කියනවා. ඒ විපාක 10 මේ විදිහට දැනගන්න කියනවා. පළවෙනි එක තමයි ඒ විපාකයේ විදිහට ඔහු කරා පැමිණෙනවා කියනවා ශරීරේ මහා දුක් ඇති වේදනා. ඊළඟ එක තමයි කියනවා කැඩී වෙනසී යනවා කියනවා. ඔහුගේ හස්ත පාද ශරීරේ කුඩු වෙලා යන මහා දුක්ඛිත දෙයකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. එහෙම නැත්නම් භයානක වූ රෝගයක් ඔහුට වැළඳෙනවා කියනවා. මහා වද වේදනා විඳින්න වෙන. එහෙම නැත්නම් සිහි විකල් වෙලා පිස්සු හැදුණු කෙනෙක් බවට පත් වෙනවා. රාජතෝ වා උපස්සග්ගං අබ්බක්කානං වදාරුණං පරික්ඛයං ච ඥාතිනං භෝගානං වපබංගුරං දඬුවම් ලැබෙයි ඔවුන්ට රජුන් උදහස් වීමෙන් දරුණු වූ අපරාධයන් හට හවුල් වී යති ඔවුන් නේදයන්ද තමන්ගේ අහිමි වී යනු ඇත තමා සතු දේපල නැසී වෙනසී යනු ඇත අතවාස අගාරාණි අග්ගී ඩහති පාවකෝ කායස්ස භේදා දුප්පඤ්ඤෝ නිරයංසෝ උපපජ්ජති තමාගේ ගේ දොර ගින්නෙන් දැවී යනු ඇත අනුවනයා එසේ මිය ගොස් නිරයේද උපදිනු ඇත. ඕන්න ඔය විපාක 10 බුදුරජාන් වහන්සේ දේශනා කළා. රහතන් වහන්සේ නමකට හිංසා පීඩා කරන කෙනා රහතුන්ට අපරාධ කරන කෙනා ඕන්න ඔය විපාකය උරුම කරගන්නවා. බලන්න පින්වතුනි මුගලන් මහරහතන් වහන්සේට මේ අපරාධය කරපු ඈයන්ට මේ ඔක්කොම විපාක ටික විඳවන්න සිද්ධ වුණා.
රජුරුව මුගලන් මහරහතන් වහන්සේට මේ අපරාධය කරපු අයව ඇල්ලුවා. බ්‍රාහ්මණයෝ ටිකත් අල්ලගත්තා. අර 500ක හොර මුලත් අල්ලගත්තා. ඒ සියලු දෙනාට දුන්නේ ඊටාම දැඩි දඬුවම්. රජුරුව මුගලන් මහරහතන් වහන්සේට ගොඩාක් ආදරෙයි, ගොඩාක් ගෞරවයෙන් යුක්තයි. රජුරවන්ට කේන්ති ගියා. ඒ කේන්තියට ඊටාම දරුණු වූ දුෂ්ට වූ දඬුවමක් තමයි දුන්නේ. ඒ දඬුවමේ විපාකයේ විදිහට ඒ ඈයෝ හැම දිනාටම උහුලගන්න බැරි වේදනා මේ ශරීරෙ ලැබුණා. ගොඩාක් පොළු මුගුරු වලින් ගුටි කාලා ඒ ඈයන්ව ඉන ගාවට එනකම් පොළවේ වැළලුවා. පොළවේ වලල්ලා පිදුරු ගොඩ ගහලා පන පිටින්ම ගිනි තිබ්බා. ඒතර පිදුරු වලට ඇවිලෙන ගින්න ගොඩාක් වෙලා පවතින්නේ නෑනේ. මේ හැමෝගෙම ශරීර බාගෙට ඇවිලුනේ. බාගෙට ඇවිලිලා මේ ශරීර ගෙහි තියෙද්දී රජුරෝ තමන්ගේ ඇත් සේනාව ලව්වා පෑගෙව්වා. ඇත්තුන්ට පෑගිලා එහෙන් මෙහෙන් ශරීර පොඩි වුණා. ශරීර දෙකට කැඩුනා. බලන්න කැඩී වෙනසී යනවා හස්තපාද. ඒක උරුම වුණා. තමන්ම රැස් කරපු එකේ විපාකේ. ඊළඟට ඒ හැමෝගෙම සිහි විකල් වෙලා ගියා වද වේදනා උහුලන්ට බැරුව. රජුරුව උදහස් වෙලා දඬුවම් ලබා දුන්නා. තමන් හවුල් වෙච්ච ඒ දරුණු අපරාධ හේතු කරගෙන ඒ අයන්ට ඥාතින්ගේ රැකවරණ, අනෙක් අයගේ රැකවරණ ඔක්කොම අහිමි වෙලා ගියා. තමා සන්තක දීපල ඔක්කොම වෙනසී ගියා. රජුරුව ඒ දීපල කොටින් මේ අන්‍ය තීර්ථකයන්ගේ ආශ්‍රම පවා විනාශ කළා. ඒ ඔක්කොම විනාශ වෙලා ගියා. තමන්ගේ ගේ දොරත් ගින්නෙන් දැවී ගියා. රජුගේ සේවක පිරිස ඒ හොර දෙටුවන්ගේ යම් තාක් ගෙවල් දොරවල් ඉඩකඩම් තිබ්බද ඔක්කොම විනාශ කළා. ඒ අනුවණයෝ ඔය විදිහට මිය පරලොව ගිහිල්ලා නිරේ උපන්නා. මේ වෙනකොටත් රහතන් වහන්සේ නමක් ඝාතනය කිරීමේ ආනන්තරීය පාප කර්මේ මහා නිරේ ඉපදිලා ගිනි දැල් අතරේ විඳවනවා. බලන්න ජීවිතේ හරියට හසුරුවා ගන්න බැරි වීම නිසා උරුම වෙච්ච ඉරණම. මුගලන් මහරහතන් වහන්සේගේ කාලක්‍රියාව ගැන, පිරිනිවීම ගැන ඒ කාලේ භික්ෂුන් වහන්සේලා නිතර කතා කරලා තියෙනවා. එතකොට භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට මුගලන් මහරහතන් වහන්සේගේ පිරිනිවීම ගැන විස්තර කරලා කියලා දුන්නා. මහණෙනි, අපගේ මොග්ගල්ලාණන් කරා පැමිණුනේ ඔහු විසින්ම රැස් කරගත් දෙයක්. ඈත අතීතයේ තමන්ගේ බිරිඳගේ කීම අහලා තමන්ගේ ආදරණීය දෙමව්පියන්ව පහර දීලා ඝාතනය කළා. තමන්ව මෙලොවට බිහි කරපු අම්මා තාත්තා දෙන්නව පහර දීලා ඝාතනය කරපු එකේ කර්ම විපාකේ තමයි මොග්ගල්ලාණන් කරා ඔය කැරකී ආවේ. එතකොට බලන්න පින්වතුනි, අද මේ ඉගෙනගත්ත කතා ප්‍රවෘත්ති හැම එකකින්ම අපට තේරුම් ගන්න දෙයක් තියෙනවා. ඒ තමයි ජීවිතේ හසුරුවා ගැනීම කියලා කියන්නේ තම තමාට පෞද්ගලික එකක්. තමන් හරියට ජීවිතේ හසුරුවා ගත්තොත් තමන්ගේ ජීවිතේ සැපයට පත් වෙනවාමයි. දැන් මුගලන් මහරහතන් වහන්සේ සංසාර ගමනේ පස්සෙන් එන එහෙම කර්ම විපාකයක් තියෙද්දී පවා මේ ජීවිතේ හරියට හසුරුව ගත්තනේ. සිතකය වචනේ සම්පූර්ණයෙන් ධර්මයට අනුව හසුරුව ගත්තා. සසර දුකින් නිදහස් වෙලා පිරිනොම් පෑවා. ජීවිතේ හරියට හසුරුවන්න ඕන. ජීවිතේ හැසිරවීම සම්බන්ධයෙන් ගොඩාක් පරිස්සම් වෙන්න ඕන. ගොඩාක් හිතන්න ඕන. කල්යාණ මිත්‍රයන් වහන්සේලා, සත්පුරුෂයන් වහන්සේලා මුණ ගැහිච්චි සද්ධර්මයේ ඇහෙන මේ ජීවිතේ පිංගුතුනේ අපිට ඒ සඳහා ලොකු අවස්ථාවක් තියෙනවා. ඒ නිසා හොඳට මේ අදහස් ටික හිතට අරගෙන තම තමන් උත්සාහවත් වෙන්න. තමන්ගේ ජීවිතේ හරියට හසුරුව ගන්න. කයින් පාපී දෙයක් නොවන විදිහට, කයින් පින් කුසල් වැඩෙන විදිහට කය හසුරුවන්න. වචනයෙන් පාපී දෙයක් නොවන විදිහට, වචනයෙන් පින් කුසල් වැඩෙන විදිහට වචනේ හසුරුවන්න. මේ හිතෙන් හිතන දේවල් අතරේ පාපී ලාමක දේවල් හිතන්න එපා. හිතෙනුත් පින් කුසල් වැඩෙන දේවල්ම හිතන්න.
හරියට හිත හසුරුවා ගන්න. අපි හැම දෙනාට ගෞතම බුදුරජාණන් වහන්සේගේ බුදු සසුන මුණ ගැහුණු මේ ජීවිතේ ජීවිත මැනවින් ධර්මයට අනුව හසුරුවාගෙන සම්බුද්ධ ශාසනය පිළිසරණ ලබා ගන්නට වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. රැස් කළ උදාරතර පුණ්‍ය ධර්මයෝ සියලු දෙවියෝ පහන් සිත් ඇතිව අනුමෝදන් වෙත්වා. සියලු බ්‍රහ්ම කායික දෙවිවරුත් සක් දෙවිඳුන් සතරවරම් දෙවිවරුන් සෙම්පති දෙවිවරුන් ප්‍රධාන සදෙව්ලෝක වාසී සියලූම දෙවිවරුත් අප හැම දෙනාගේ ඉෂ්ඨකාමි හිතකාමි සියලු දෙවිවරුත් මේ ලංකා භූමිය සුරකින සුමන සමන් දෙවියන් ප්‍රධාන සියලූම දෙවි දේවතාවුන් වහන්සේලා පින් අනුමෝදන්ව ඒ සියලු දෙවියෝ අප හැම දෙනාට දෙවියන්ගේ නිරන්තර ආශිර්වාදයේ රැකවරණය සලසා දෙත්වා. විශේෂයෙන් ජන්මදිනයේ සමරන පින්වත් දුලින යද්දෙහිගේ පුතාට දෙවියන්ගේ සියලු ආරක්ෂා සලසා දෙත්වා. සංජය යද්දෙහිගේ මහත්මා රවීනා විජේමහන්න මහත්මිය යන අද ධර්මදානය සිදු කරණය පින්වත් හැම දෙනාට දෙවියන්ගේ සියලු ආශිර්වාද ආරක්ෂාව සලසත්වා. දෙවියෝද ගෞතම ශාසනය තුළම ධර්මාවබෝධයෙන් සැනසෙත්වා. සාදු සාදු සාදු. අපගේ ගුරුදේවෝත්තම කල්යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ලොකු ස්වාමින් වහන්සේට සියලුම පින් අනුමෝදන් වෙලා ගුරුදේවයන් වහන්සේ නිදුක්ව නිරෝගීව දීර්ඝායුෂ සම්පන්නියම ලබත්වා. මේ ගෞතම ශාසනය තුළම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කරන්නට වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. මේ රැස් කරගන්ට යෙදුනා වූ උදාරතර ධර්මදානමේ පිනේ ආශිර්වාදය බුද්ධ රත්නයේ ධර්ම රත්නයේ සංඝ රත්නයේ ආශිර්වාදය පින් අනුමෝදන් වෙලා සතුටු වෙන සියලු දෙවි දේවතාවුන් වහන්සේලාගේ ආශිර්වාදය 16 වෙනි ජන්මදිනය සමරන දුලින යද්දෙහිගේ පුතාට සැලසී නිදුක් නිරෝග සුව ලැබෙත්වා. දීර්ඝායුෂ සම්පන්නිය ලැබෙත්වා. අධ්‍යාපන කටයුතු ආදිය ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක කරගන්න දියුණු කරගන්න ලැබෙත්වා. බුදුරජාණන් වහන්සේ සරණ ගියපු ශ්‍රාවක පුතෙක් විදිහට කල්යාණ මිත්‍ර සත්පුරුෂ උතුමන් නිතර ඇසුරු කරමින් සුවසේ පින් පුරාගෙන ගෞතම ශාසනය තුල ධර්මාවබෝධ කරන්ට ඒ පුතාට වාසනාව ලැබෙත්වා කියලා අපි ආශිර්වාද කරනවා. සෙත් ප්‍රාර්ථනා කරනවා. ධර්ම දානයේ සිදු කරන පින්වත් සංජය යද්දෙහිගේ මහත්මයා සහ රවීනා විජේමහන් මහත්මිය නමින් යන්තාක් මියයන්ට යෙදුණු ඥාතීන් හිත මිත්‍රාදීන් වෙද්ද සියලු ඥාතීන්ට පින් අනුමෝදන්ව ඥාතීන්ගේ පරලොව ජීවිත සැපයටම පත්වෙත්වා. ඉක්මන් භවයකදීම අපගේ ඥාතීන් සංසාර දුකින් නිදහස් වෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් පින් අනුමෝදනා සිදු කරන්න. සුජීවත්ව සිටින දෙමාපියන් වන පින්වත් කමලා වික්‍රමාරච්චි මෑණියන්ට, ශීලා දයාරත්න මෑණියන්ට, ශර්ලි විජේමාන්න මෑණියන්ට, ඒ වගේම පියවරුන්ට මේ සියලුම පුණ්‍ය ධර්මයෝ අනුමෝදන් වෙත්වා. සහෝදර සහෝදරියන්ට මේ සියලුම පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වෙත්වා. විශේෂයෙන් දුලින සහ දුවින් යන ඒ පුතුන් දෙදෙනාට මේ උතුම් පුණ්‍ය ධර්මයේ ආශිර්වාදය නොඅඩුවම ජීවිතයට ලැබෙත්වා. අද ධර්ම දානය සිදු කරන පින්වත් සංජය යද්දෙහිගේ මහත්මයාටත් රවීනා විජේමාන්න මහත්මියටත් මේ උතුම් පුණ්‍ය ධර්මය අනුමෝදන් වෙලා නිදුක් නිරෝග සුවයම සැලසේවා. දීර්ඝායුෂ සම්පන්නියම සැලසේවා. පවුලේ සියලු දෙනාට මේ පිනේ ආශිර්වාද බලයෙන් තව තවත් ශ්‍රී සද්ධර්මයේ කෙරෙහි හිත් පැහැදීම පිණිසම මේ ධර්ම දාණය උපකාරයක්ම වේවා. කරදර බාධාවලින් තොරව පින්වතුන්ල හැම දිනාට සුවසේ ජීවිත ගත කරන්නට ලැබේවා. රැකී ආරක්ෂා ආදී දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදී දියුණුව අභිවෘද්ධියම ඇති වේවා. තමන්ගේ ජීවිතයට පෙනෙන නොපෙනෙන යම් කරදර බාධා වෙත්නම් ඒ සියල්ලම දුරු වෙත්වා. කරදරයකින් බාධාවකින් හිරිහැරයකින් පීඩාවකින් තොරව කල්යාණ මිත්‍ර සත්පුරුෂ උතුමන් නිරතුරු ඇසුරු කර කර පින් රැස් කරගන්නටත් ගුණධර්ම දියුණු කරගන්නටත් ධර්මයේ හැසිරෙන්නටත් අවකාශ සැලසෙත්වා. ධර්ම දානය සිදු කළා වූ සුපින්වතුන්ලාටත් ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික පින්වත් හැමටත්
ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාටත් ධර්මයේ ශ්‍රවණය කරපු මේ පින්වතුන්ලා සෑම සියලු දෙනාට තථාගත බුදුරජාණන් වහන්සේගේ සද්ධර්මයේ මුණ ගැහිච්චි මේ දුර්ලභ මනුෂ්‍ය ජීවිතේ සිත කය වචනය ධර්මයට අනුවම හසුරුවාගෙන තමන්ගේ ජීවිතේ මෙලෝ වශයෙන්ුත් පරලෝ වශයෙන්ුත් සැපවත් කරගන්නට හැම දිනාට අවකාශ ලැබෙත්වා ගෞතම සාසනය තුල ධර්මාවබෝධ කරන්ට සියලු දෙනාට වාසනාව උදා වෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ටෙලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.